අපි අද බලමු හීනවන ශේෂය සම්බන්ධ ගැටලුවක් හදන විදිය. ඒකෙන් අපි බලමු හීනවන ශේෂය කියන්නේ මොකක්ද කියන දේ. මම මුලින්ම ප්‍රශ්නය කියවනවා. වික්‍රමසිංහ මහතා 124ක වාර්ෂික පොලියක් අය කරන බැංකුවකින් ව්‍යාපාරික ණයක් ලෙස රුපියල් 30000ක මුදලක් ගෙන ඇත. එම ණය මුදල සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කළ යුතු අතර පොලිය අය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් ඔහු විසින් ගෙවිය යුතු මාසික වාරිකයක් සොයන්න. ඒක තමයි අපිට ප්‍රශ්නයෙන් දීලා තියෙන්නේ. මම මේ ප්‍රශ්නේ තියෙන තොරතුරු ටික මුලින්ම ලියා ගන්නවා. වාර්ෂික පොලිය අනුපාතිකයේ 124යි. ණය මුදල රුපියල් 30000යි. මාසික වාරික ගණන මාස 6යි. ඔන්න ඔය තොරතුරු ටික විතරයි අපිට දීලා තියෙන්නේ ගාන. හරි. මම මුලින්ම හීනවන ශේෂය සම්බන්ධ ගැටලුවක් අදද්දී මුලින්ම හොයාගන්න ඕන දේ පැහැදිලි කරලා ඉන්නම්. මාසික ණය මුදල රුපියල් 30000යි. මාස 6කින් ගෙවන්න ඕනේ. අපේ හිතමු වික්‍රමසිංහ මහතා පොලිය නැතුව මේ මුදල මාස 6කින් ගෙවනවා කියලා. එහෙනම් අපි මුලින්ම හීනවන ශේෂය සම්බන්ධ ගැටලුවක මුලින්ම හොයාගන්න ඕනේ මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස. කොහොමද ඒක හොයාගන්නේ? මාසික අපි එකපාරට මේක ගෙවනවා නම් ගෙවන්න 30000ක්. මාස 6න් ගෙවනවා නම් 30000 බෙදන්න ඕනේ 6යි. එතකොට අපිට එනවා රුපියල් 5000. මේ මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස කියන එකට මම හැඳින්වීමක් කරනවා. ඒක වරහන් ඇතුලේ ලියන්නයි. ඒකට කියනවා මාස ඒකකයක වටිනාකම කියලා. මේකට කියනවා මාස ඒකකයක වටිනාකම කියලා. එතකොට මාසිකව පොලිය රහිතව පොලිය නැතුව මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස අපි හොයාගත්ත මාස ගාණින් බෙදලා 5000ක් ආවා. මේකට කියනවා මාස ඒකකයක වටිනාකම කියලා. මේකට තමයි අපි කියන්නේ මාස ඒකකයක් කියලා. හොඳට මතක තියාගන්න ඕනේ ඒක පළවෙනියටම. දැන් මම chart එකකින් පැහැදිලි කරනවා හීනවන ශේෂය කියන්නේ මොකක්ද කියන දේ. ඒක මම ටිකක් ලොකුවට ඇඳ ගන්නම්. y අක්ෂයෙන් ගන්නවා ණය මුදල. x අක්ෂයෙන් ගන්නවා මාස ගණන. අපි බෙදාගමු. මාස 1යි මාස 2යි මාස 3යි මාස 4යි මාස 5යි මාස 6යි. ඔන්න ඔය විදිහට ලියා ගන්න මාස ගන්න. දැන් ණය මුදල මම ලියා ගන්න මාස ඒකක වලට කඩලා. ඒතර මාස ඒකකයක් කියන්නේ කීයද කියලා දන්නවා රුපියල් 5000යි. මාස ඒකක වලට කඩලා මම හදා ගන්නවා ණය මුදල. 5000 කොටස් වලට 1යි 10000යි 15000යි 20000යි 25000යි 30000යි. ඔන්න ඔය විදිහට මාස එක ගන්න කඩා ගන්න. දැන් මම අඳිනවා පළවෙනි මාසයේදී පොලිය අය කරන ණය මුදල නැත්තම් මාස ඒක ගන්න. පළවෙනි මාසයේදී පොලිය අය කරන්නේ රුපියල් 30000ට. ඔන්න ඔය විදිහට. බලන්න එතකොට ඒකේ මාස එක කීයක් තියෙනවද 5000 ඒවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි මාස එකක 6ක් තියෙනවා. දෙවෙනි මාසයේදී ඔන්න බලන්න හොඳට දෙවෙනි මාසයේදී මොකද වෙන්නේ කියලා.
දෙවෙනි මාසයේදී පොලි අය කරන්නේ රුපියල් 25000ට. ඇයි ඒ රුපියල් 25000ට පොලි අය කරන්නේ? පළවෙනි මාසේ ගෙවන ණය මුදල දෙවෙනි මාසේ ගෙවද්දි අඩු වෙනවා. රුපියල් 5000 මාස ඒකකයක් අඩුව. ඒකට තමයි පොලි අය කරන්නේ. එතකොට දෙවෙනි මාසයේදී අපි අය කරන රුපියල් 25000ට මාස ඒකක 1යි 2යි 3යි 4යි 5ක් කියනවා. තුන්වෙනි මාසයේදී රුපියල් 20000ට පොලි අය කරනවා. බලන්න මාස ඒකක ගන්න. 1යි 2යි 3යි 4යි. හතරවෙනි මාසයේදී පොලි අය කරන්නේ 15000ට මාස ඒකක 3යි. පස්වෙනි මාසයේදී පොලි අය කරන්නේ රුපියල් 10000ට මාස ඒකක 2යි. හොඳට මතක තියාගන්න මාස ඒකක කියන්නේ 5000ට මාස ඒකක 2ක්. අන්තිම මාසයේදී 6 වෙනි මාසයේදී පොලි අය කරන්නේ රුපියල් 5000ට මාස ඒකක 1යි. දැන් ඔයාලට මේ chart එකෙන් පේනවා හීනවන ශේෂය කියන්නේ මොකක්ද? අඩු වෙවි යන්නේ. හීන වෙනවා. අපි මේක අපිට කියන්න පුළුවන් හිම බෝලයක් නම් ටික වෙලාවක් තියලා තියෙද්දි දිය වෙනවා. දිය වෙවි යනවා. එතකොට පළවෙනි මාසයේදී රුපියල් 30000ටම පොලි අය වෙනවා. දෙවෙනි මාසයේදී 5000ක් අඩු වෙලා 25000ට පොලි අය වෙනවා. තුන්වෙනි මාසයේදී ඒකෙනුත් 5000ක් අඩු වෙනවා. 5000 අඩු වෙවි. ඒ අඩු වෙන මුදලට පොලි අය කරන ක්‍රමයට කියනවා හීනවන ශේෂ ක්‍රමය කියලා. ඒකට මේ ශේෂය හැම වෙලාවෙම අඩු වෙනවා. අන්තිම මාසෙදී මාස ඒකක එකට වැටෙනවා. හරි. එතකොට අපි මේ හීනවන ශේෂයේ ගැටලුවක් හදනකොට ලේසි ක්‍රමයක් අපි මේකෙදි හදා ගන්නවා. මුලින්ම අපි කරනවා මාස ඒකකයට පොලිය හොයා ගන්නවා. මාස ඒකකයට පොලිය හොයනවා. දැන් මම මෙතනින් හදන්නම් ඒක ගාන හදන්න කලින් මාස ඒකකයට පොලිය හොයනවා. හොයන්නේ කොහොමද? 100ට 24න් ගුණ වෙනවා මේ. එතකොට 124 කියන්නේ වාර්ෂික පොලිය අනුපාතිකේ 5000 124න් ගුණ කරපුවාම එන්නේ අවුරුද්දක පොලිය. අවුරුදු 1 පොලිය තමයි මෙතනින් ඉන්නේ. මාසික පොලිය හොයන්න මොකද කරන්නේ? අවුරුද්දකට මාස 12ක් තියෙනවා. මේක ගුණ කරන්න ඕන 12න් පංගුව. මේක 12න් පංගුවෙන් ගුණ වෙනවා. එතකොට 12න් පංගුවෙන් ගුණ කරපුවම අපිට එනවා මේකක් කපලා ගමු මෙතනම 2.24ට 12 ඒවා 0.2ට 0.2 කැපෙනවා 50 ඒවා දෙකක් 100. එහෙනම් මාස එකකයට පොලිය එනවා රුපියල් 100ක්. එතකොට අපිට මේකේ මුළු පොලිය එකපාරට හොයා ගන්න පුළුවන්. මේ හැම මාසෙකම වෙන වෙනම හොයන්න නැතුව අපිට පළවෙනි මාසෙදී 30000ට පොලිය හොයන්න වෙනවා. දෙවෙනි මාසෙදී 25000ට හොයන්න වෙනවා. ඒ විදිහට හොයන්න නැතුව ඒතකොට මෙතනදී මේ ලේසි ක්‍රමයක් ගන්නවා අපි. මොකද්ද? මාස ඒකක් ගන්න හොයා ගන්නවා. ඒතකොට මාස ඒකක් ගන්න හොයන්න අපි දැන් මෙතන මාස ඒකක 6යි පළවෙනි මාසේ, දෙවෙනි මාසෙදී මාස ඒකක 5යි, තුන්වෙනි මාසෙදී මාස ඒකක 4යි, හතරවෙනි මාසෙදී මාස ඒකක 3යි, පස්වෙනි මාසෙදී මාස ඒකක 2යි, හයවෙනි මාසෙදී මාස ඒකක 1යි. ඔය විදිහට එනවා. මෙන්න මේ මාස ඒකක ටික එකතු කරගන්න ඕනේ. ඔය ටික එකතු කරගන්න. මාස ඒකක එකතු කරගන්න. මාස ඒකක එකතු කරද්දී දැන් අපිට මේ පොඩි ගාණක් මාස 6ක් වගේ නේ අපිට එකතු කරලා ගන්න පුළුවන්. හැබැයි මාස ඒකක ගාණ 6කට වැඩි ආවොත් එහෙම මාස 6කට වැඩි ආවොත් එහෙම වාරික එතකොට ලොකු ගාණක් අපිට එකතු කරන්න වෙනවා. ඒකට අපිට මේක අපිට හදන්න ලේසි ක්‍රමයක් තියෙනවා. සමාන්තර ශ්‍රේණි වල පදවල එකතුව හොයන ක්‍රමයෙන් මේක හදන්න පුළුවන් සූත්‍රයෙන්. මාස එකක ගන්න හොයන්න. මොකද්ද සමාන්තර ශ්‍රේණි වල පදවල එකතුව හොයන සූත්‍රයේ? n බෙදීම 2 වැඩි කිරීම a ධන l. n බෙදීම 2 වරක් a ධන l. මම මෙතනින් පැහැදිලි කරලා දෙන්නම්. n කියන්නේ පද ගණන, මාස ගණන, මාස 6ක් තියෙනවා. 6 බෙදන්න ඕන 2කින්. ඒක ගුණ කරන්න ඕනේ මුල් පදේ. ඒකට මුල් පදේ මෙතන මාස එකක 6යි. 6 ධන අවසාන පදේ මාස එකක 1යි. 6 ධන 1. එතකොට හැම වෙලාවෙම මෙන්න මේ ක්‍රමයට තමයි අපි මාස එකක ගන්න හොයාගන්නේ. 6 දෙකින් බෙදෙනවා 6 දෙකින් බෙදෙනවා 3යි. 6යි 1යි 7යි 7 3 21. එතකොට අපිට මුළු පොලිය හොයන්න ලේසියෙන් පුළුවන්. මාස එකක ගන්න හොයාගන්න මුළු ගාන මාස එකකේ පොලිය හොයාගන්නවා. ඒක මේකෙන් ගුණ කරනවා. මුළු පොලිය හොයන්නේ.
මුළු පොලිය හොයන්නේ මාසික පොලිය මාස ඒකකයට පොලිය මාස එක ගණන් ගුණ කරනවා. එතකොට එනවා 2100. ඒක මුළු පොලිය මෙහෙම අපිට ලේසියෙන්ම මාස එක ගණන් හොයා ගන්න පුළුවන්. දැන් බලමු අපි ගාන පියවර වශයෙන් හදන විදිය. පියවර විදිහට කොහොමද අපි ගාන හදන්නේ කියලා බලමු. පළවෙනිම පියවර තමයි මාසික ණය මුදලට පොලිය. මාසික ණය මුදල් පොලිය ඊළඟට හොයන්නේ මුලින්ම අපි හොයා ගන්නවා මාසික ණය මුදල හොයන්නේ කොහොමද? 30000 බෙදනවා 6න් රුපියල් 5000. ඊළඟට හොයන්න ඕනේ මාසික ණය මුදලට පොලිය 5000 ගුණ කරන මම කලින් ඉස්සලා කියලා දුන්නා 124න් ඒක අය ගුණ කරන්න ඕනේ කීයෙන්ද 12න් පංගුවෙන් මාසිකව බලන්න. එතකොට අපිට ආවා බින්දු දෙකට බින්දු දෙක කපුණා රුපියල් 100ක් ආවා මාසික ණය මුදලට පොලිය. ඊළඟට හොයන්න ඕනේ මාස ඒකක ගණන. දැන් දන්නවා කලින් මම ඒක පැහැදිලි කරා මාස එක ගන්න කොහොමද හොයන්නේ කියලා. මාස තියෙනවා 6ක් 6 බෙදෙනවා 2කින් ඒක ගුණ කරනවා 6ට එකක් එකතු කරලා එන ගාන. 6 2කින් බෙදුනම 3යි 3 වැඩි කිරීම 7 21ක්. දැන් හොයනවා මුළු පොලිය. මුළු පොලිය කොහොමද හොයන්නේ? මාස එකකයට පොලිය ආව 100ක් මාස එකක ආව 21ක් ඕන කෙනෙක් දන්නවා. එතකොට 100 වැඩි කිරීම 21 2100ක් වෙනවා මුළු පොලිය. දැන් හොයනවා මම මුළු මුදල. වික්‍රමසිංහ මහතා 30000ත් එක්ක තව පොලියකුත් එක්ක ගෙවන්නේ. එතකොට 30000ට එකතු කරන්න ඕනේ මෙන්න මේ පොලිය 2100. එතකොට එනවා 32100. එකපාර ගෙවමු. දැන් හොයමු මාසික වාරිකයක අගය. ඒක තමයි අපි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ. මාසික වාරිකයක අගය හොයන්න මොකද කරන්නේ? 32100 බෙදන්න ඕනේ මාස ගානේ. මාස 6න් ගෙවන්න තියෙන්නේ. 6න් බෙදන්න. 32100 6න් බෙදන්න. මෙතන බෙදන්නත් පුළුවන් නැත්නම් දීර්ඝ බෙදීමෙන් මෙතන අපි පොඩියට බෙදාගමු. 3ට නෑ 32ට 6 5යි 5 වරක් 6 30යි දෙකක් ඉතුරුයි 21ට 6 ඒවා 3යි 18යි 3ක් ඉතුරුයි 30ට 6 ඒවා 5යි 30යි බිංදුව දාන්න 5350ක් මාසික වාරිකයකගේ රුපියල් 5350යි. අපි ඊළඟට බලමු තව ගාණක් මේ සම්බන්ධ විභාගයට එන ඔලෙවල් විභාගයට එන තව ගාණක් හදන විදිය. මම ගාණ කියවන්නම්. අත්පිට මුදලට රුපියල් 36000ක් වූ ශීතකරණයක් මුලින් රුපියල් 6000ක් ගෙවා ඉතිරි රුපියල් 1500 බැගින් සමාන මාසික වාරික 24කින් ගෙවා නිම කිරීමට ලබාගත හැකියි. පොලිය ගණනය කර ඇත්තේ හීනවන ශේෂ ක්‍රමයට නම් අය කර ඇති වාර්ෂික පොලිය අනුපාතිකය සොයන්න කියන දේ තමයි අපිට ගානේ දීලා තියෙන්නේ. මම මුලින්ම මේ ගානේ තියෙන තොරතුරු ටික මුලින්ම ලියා ගන්න. ශීතකරණයේ වටිනාකම 36000යි රුපියල්. අත්පිට මුදලට ගන්න ඕන වටිනාකම රුපියල් 36000යි. කලින් ගෙවන මුදල මූලික ගෙවීම රුපියල් 6000යි. මූලික ගෙවීම රුපියල් 6000යි. වාරිකයක අගේ එක්දාස් 500යි වාරිකයක් මාසික වාරිකයක අගේ මාසික වාරික 24කින් ගෙවන්න ඕන. වාරික ගණන 24. ඔන්න ඔය තොරතුරු ටික තමයි අපිට ගානේ දීලා තියෙන්නේ. අපිට හොයන්න තියෙන්නේ වාර්ෂික පොලි අනුපාතිකය.
ඔය තමයි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ. වාර්ෂික පොලි අනුපාතිකය අපි හොයන්න ඕනේ. වාර්ෂික පොලි අනුපාතිකයේ හොයන්නේ කොහොමද කියන දේ අපි මුලින්ම බලමු. මේ ටිකෙන් අපි ගාන මුලින්ම හදාගමු. වාර්ෂික පොලි අනුපාතිකයේ හොයන්න නම් මොනවද අපි දැනගන්න ඕනේ? මම මුලින්ම මෙහෙම ලියන්නම්. සමීකරණයක්, වචන සමීකරණයක්. වාර්ෂික පොලි අනුපාතිකයේ හොයන්න. මෙහෙමයි වෙන්නේ. බලන්න මාසික ණය මුදල. මාසික ණය මුදල උඩ පොලිය. මාස ඒකකයට පොලිය කියන දේ තමයි අපි එතනදි ගන්න. මුලින්ම අපි මාසික ණය මුදල හොයාගන්න ඕනේ. ඊට පස්සේ හොයාගන්න ඕනේ මාස ඒකකයට පොලිය. ඒකෙන් ඒ දෙක හොයාගත්තොත් එහෙම අපිට පුළුවන් පොලි අනුපාතිකය හොයාගන්න. හැබැයි මෙතන තියෙන්නේ මාසික පොලි අනුපාතිකය. ඒකට අපිට මේක දෙකයි හොයාගන්න තියෙන්නේ. මොකද්ද? මාසික ණය මුදල, මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස. ඊට පස්සේ හොයන්න ඕනේ මාස ඒකකයට පොලිය. ওই දෙක හොයාගත්තා නම් අපිට පුළුවන් වාර්ෂික පොලි අනුපාතිකය හොයන්න. ඒකට මේ විදිහට අපි අනුපාතය හදාගෙන ඒක ගුණ කරනවා 100%. ඒතර මෙතනින් එන්නේ මාසික පොලි අනුපාතික. හොඳට මතක තියාගන්න මේ කෑල්ලෙන් එන්නේ මාසික පොලි අනුපාතිකේ. වාර්ෂික පොලි අනුපාතිකය හොයන්න අපි මේ ගුණ කරන්න ඕනේ 12න්. වාර්ෂික පොලි අනුපාතිකය හොයන්න අවුරුද්දක ගාන හොයන්න මාසික ගාන එහෙනම් ගුණ කරන්න ඕනේ 12න්. එතකොට එනවා වාර්ෂික පොලි අනුපාතිකය. ඔන්න ඔය විදිහට තමයි අපි වාර්ෂික පොලි අනුපාතිකය හොයන්නේ. ඒතර අපිට දෙකයි හොයාගන්න ඕනේ. මාස ඒකකයට පොලිය, මාසික ණය මුදල. හරි. බලමු අපි මේ ටික හොයන විදිය පියවර වශයෙන්. මුලින්ම අපි හොයාගන්න ඕනේ මාසික ණය මුදල. මාසික ණය මුදල හොයන්න හැබැයි මේකේ මූලික ගෙවීමක් තියෙනවා. රුපියල් 6000ක් මුලින් ගෙවනවා. ගෙවීමේ ක්‍රමයට මේ භාණ්ඩය ගන්න. ශීතකරණය ගන්න. 36000ක් පිට මුදලට වටිනාකම මෙයා 6000ක් කලින් ගෙවනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? 36000න් 6000 අඩු කරලා ඒ එන මුදල මාස ගාණෙන් බෙදන්න ඕනේ. පැහැදිලිද? 36000න් 6000ක් ගියපුවාම 30000යි 30000 බෙදන්න ඕනේ 24. 30000 බෙදන්න ඕනේ 24. අපි 30000 24න් බෙදලා බලමු. දීර්ඝ බෙදීමින් ගමු. 3ට නෑ 30ට 1යි 24යි 6ක් ඉතුරුයි 60ට. 60ට කීයක් එයිද? 2යි 48යි 12යි 120යි 120ට 5ක් තියෙන 5 4 20යි 2ක් ඉතුරුයි බිඳුවට නෑ 1250ක් එනවා 1250ක් එනවා මාසික ණය මුදලේ කොටස මාස ඒකකයක වටිනාකම 1250යි. දැන් මම හොයනවා ගෙවන මුළු මුදල. මෙයා වාරික වශයෙන් 1500 ඒවා කීයක් ගෙවනවද? 1500 ඒවා 24ක් ගෙවනවා. එහෙනම් 1500 ගුණ කරනවා 24. 1524න් ගුණ කරන්නේ මේක 1500 ලොකු ගාණක් වගේ පෙවුනට බිංදු දෙක අයින් කරලා ගුණ කරන්න 15 ගුණ කිරීම 24. 4 වරක් 5 20යි දෙකක් ඉතුරු 4 වරක් 1 4යි 4යි 2යි 6යි දෙවරක් 5 10යි එකක් ඉතුරුයි දෙවරක් 1 2යි 2යි 1යි 3යි 360ක් එනවා 4 වරක් 5 20යි දෙකක් ඉතුරුයි 60යි 10යි එකක් ඉතුරුයි 360
360ක් එනවා. 360. ඒතර 360 නේ උත්තරේ. අපි අයින් කරව බිංදු දෙක අවසානට දාගන්න ඕනේ. 36000ක් ගෙවනවා මුළු මුදල විදිහේ. අපි දැන් හොයමු ගෙවන මුළු පොලිය. මුළු පොලිය හොයන්නේ මෙයා ණය මුදල විතරක්. මෙතනින් අපි හොයාගත්ත රුපියල් 30000ක් ණය විතරක් ගෙවන්න තියෙනවා. කලින් 6000ක් ගෙවනවනේ. ඒතර මුල 30000ක් ගෙවන්න ඕන ණය මුදල. එතකොට අපි කරන්නේ 36000න් ණය මුදල අඩු කරනවා. 30000ක් අඩු වෙනවා. එතකොට එනවා රුපියල් 6000ක් මුළු පොලිය ගෙවන්න ඕනේ 6000. දැන් අපි හොයාගන්න ඕනේ මාස ඒකක ගන්න. මාස ඒකක ගන්න හොයන විදිහ දන්නවා. මාස කීයක් තියෙනවද? 24යි. දැන් ඔයාලා දන්නවා හොයන ක්‍රමය. 24 දෙකෙන් බෙදලා ඒක ගුණ කරන්න ඕනේ 24ට එකක් එකතු කරන අගේ. ඔන්න ඔය විදිහට කටපාඩමින් මතක තියාගන්න. 24 දෙකෙන් බෙදලා ඒක ගුණ කරන්න ඕනේ 24ට එකක් එකතු කරන අගේ. 24 දෙකෙන් බෙදපුවම 12යි. 12 වැඩි කරන්න ඕනේ 25න්. 12 වැඩි වෙන්න ඕනේ 25න්. මෙතන වැඩි කරලා ගන්න 25 ඒවා දෙකක් 50යි. 5ක් ඉතුරුයි 25 ඒවා එකක් 25යි 25යි 5යි 30යි 300ක් එනවා මාස එකක ගන්න. දැන් මම ඉස්සෙල්ලා මුලින්ම කිව්වා අර වචන සමීකරණයේදී අපි දෙකක් හොයා ගන්න ඕනේ. එකක් තමයි මාසික ණය මුදලේ කොටස. ඒක අපි හොයාගත්තා. පළවෙනි එක. ඊළඟට අපි හොයා ගන්න ඕනේ මාස ඒකකයට පොලි. මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය හොයන්නේ මුළු පොලිය හොයාගත්තා. රුපියල් 6000යි. ඒක බෙදන්න ඕනේ මාස ඒකක ගන්න. මාස ඒකක 300යි 300ෙන් බෙදන්න. බිංදු දෙකට බිංදු දෙක 60ට 3 20ක් තියෙනවා. මාස ඒකකයට පොලිය ආවා රුපියල් 20ක්. ඔන්න හොයාගන්න ඕනේ කොටස් දෙක හොයාගත්තා. මාස ඒකකයට ණය මුදල හොයාගත්තා. මාසික ණය මුදල. මාස ඒකකයට පොලිය හොයාගත්තා 20යි. දැන් අපිට පුළුවන් වාර්ෂික පොලිය අනුපාතකේ හොයන්න. මම ඒක මෙතනින් උඩින් හදන්නම් මකලා. වාර්ෂික පොලි අනුපාතිකය. වචන සමීකරණය මතකයි කොහොමද ගත්තේ? තර්කය අපි ගොඩනගා ගත්තේ 1250යි මාසික ණය මුදල. මාස එකකයට පොලිය රුපියල් 20යි. මාසෙට පොලිය අනුපාතිකය. ඔන්න මුලින්ම මාසික පොලිය අනුපාතිකය. ඒක ගුණ කරනවා 100ට 100. වාර්ෂික පොලිය අනුපාතිකය බලන්න ඒක වැඩි කරන්න ඕනේ 12යි. අන්න එතකොට එනවා වාර්ෂික පොලි අනුපාතිකය. බලන්න දැන් මේක බෙදෙනවද කියලා. බිංදු මුලින්ම කපා ගමු. 125 ඒවා 4යි. 125ට 25 ඒවා 5ක් තියෙනවා. 4 වරක් 2 8යි. 8 වරක් 12 96යි. 96 බෙදන්න ඕනේ 5යි. අපි දීර්ඝ බෙදීමෙන් බෙදාගමු. 96 5ට බෙදාගමු. 9ට 5 ඒවා 1යි. 4ක් ඉතුරු 46ට 5 ඒවා 9යි. 45යි. එකක් ඉතුරුයි. දශම තිත තියලා බිංදුවක් ගන්න. 10ට 5 ඒවා 2යි. 19යි දශම 2ක් එනවා. පොලි අනුපාතිකයේ වාස්. ඊළඟට මම කියලා දෙනවා දැන් අපි ගණන් දෙකක් හැදුවා. ඔන්න ඔය ගණන් දෙක තමයි O level විභාගෙට එන්නේ. එකක් තමයි මාසික වාරිකයක අගේ හොයන්න එනවා. අනිත් එක තමයි වාර්ෂික පොලි අනුපාතිකයේ හොයන්න එනවා. ඒතකොට මේ දෙකටම පියවර 6ක් තියෙනවා. මේ ගණන් දෙකටම පොදු පියවර 6යි තියෙන්නේ. ඒ දෙක මම සාරාංශයක් විදිහට ඔයාලට
ලියලා දෙන්න. අපි බලමු කොටස් දෙකකට මම මෙතන බෙදා ගන්නවා. පළවෙනිට මම ගන්නම් මාසික වාරිකයක අගය හොයනකොට එන කොටස් ගන්න. මාසික වාරිකයක අගය. ඊළඟට අපිට හොයන්න දෙන්නේ වාර්ෂික පොලී අනුපාතිකය. මාසික වාරිකයක අගය හොයනවා නම් පියවර 6යි තියෙන්නේ. පළවෙනි පියවර තමයි මාසික ණය මුදල, දෙක මාසික ණය මුදලට පොලිය, තුන මාස ඒකක ගණන, හතර මුළු පොලිය, පහ මුළු මුදල, හයවෙනි පියවර අවසාන එක මාසික වාරිකයක අගය. ඔන්න ඔය පියවර 6න් තමයි අපි මාසික වාරිකයක අගය හොයාගන්නේ. ඊළඟට දෙන ප්‍රශ්නේ තමයි වාර්ෂික පොලි අනුපාතිකය හොයන්න දෙනවා. ඒක මම වචන සමීකරණයත් මෙතනින් ලියලා දෙන්නවා. මුලින්ම වාර්ෂික පොලි අනුපාතිකය හොයන වචන සමීකරණේ දෙකයි හොයාගන්න ඕනේ. මොකද්ද දෙක? එකක් මාසික ණය මුදල උඩ මාසික මාස ඒකකයට පොලිය ගුණ කිරීම 100ට 100. එතකොට එනවා මාසික පොලි අනුපාතිකයේ වාර්ෂික බලන්න ඒක වැඩි කරන්න ඕනේ 12. ඒක ඔයාලා හිතලම ලියලා පුරුදු කරගන්න. වාර්ෂික පොලි අනුපාතිකය මාසික ණය මුදල උඩ මාස ඒකකයට පොලිය ඒක ගුණ කරනවා 100ට 100. මාසික පොලි අනුපාතිකේනෝ අවුරුද්දට බලන්න ඒක ගුණ කරනවා 12. පියවර ටික අපි බලමු මේ ගාන හදන. පළවෙනි එක ඒකෙත් පියවර 6යි මේ වගේම. මුලින්ම අර වගේම හොයාගන්න ඕනේ මාසික ණය මුදල. දෙවෙනියට හොයාගන්න ඕනේ මුළු මුදල. තුන්වෙනියට හොයන්න ඕනේ මුළු පොලිය. හතරවෙනියට හොයන්න ඕනේ මාස ඒකක ගණන. පස්වෙනියට හොයන්න ඕනේ මාස ඒකකයට පොලිය. අන්තිමේටම වාර්ෂික පොලි අනුපාතය. එතකොට ගණන් දෙකේම තියෙන පොදු පියවර 6යි. එතකොට වාර්ෂික පොලි අනුපාතිකය හොයද්දී අනිත් විශේෂයෙන්ම මෙන්න මේ දෙක හොයාගන්න ඕන එකක් තමයි මාසික ණය මුදල පළවෙනිටම හොයාගන්න. ඊට පස්සේ මේ පියවර ටිකෙන් අපි හොයාගන්න අන්තිමේටම මාස ඒකකයට පොලිය. ඊට පස්සේ වෙනවා වාර්ෂික පොලි අනුපාතිකය.